හිතෙන්න පුළුවන් නේ. ඒව නෑ. කලාකාරයෝ බිහුනේ උඩ ඈත අතීතේ ඉඳලා. මිනිස්සු නිර්මාණය වුණා. මිනිස්සු කොහොම නිර්මාණය වුණාද කියලා එක මතවාද තියෙනවා. හැබැයි මේ ලෝකෙට මිනිස්සු පරිණාමය වෙන්න පටන් ගත්තයින් පස්සේ ඒ එකම කලාකාරයෝ බිහිවුණු බවට නම් සාධක ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ කැමති වෙයි කොහොමද මේ ඈත අතීතයේ කලාකාරයෝ බිහිවුනේ කියලා දැනගන්න නේද? හොඳයි. ඒක තමයි අපි අද ඔයගොල්ලොත් එක්ක යන්න හදන්නේ. ඔයගොල්ලෝ ක්‍රිස්තු පූර්ව 40000 තරම් ඈත අතීතයට එක්ක යන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. හොඳයි. යමුද එහෙනම් අපිත් එක්ක ඈත අතීතයට. ඈත අතීතයේ මිනිසුන්ට භාෂාවක් තිබුණා කියලා ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් නේද? ඔව්, ඇත්තටම තිබුණා ඒ වගේ භාෂාවක්. හැබැයි ඒක හරියටම සම්පූර්ණ නොවිච්ච භාෂාවක්. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ එක විදිහේ ශබ්ද බද්ද වලින් උපක්‍රම වලින් තමයි එයාගේ අදහස් අනිත් අයට sannivedanaya කරන්නේ. ඈත අතීතයේ මිනිසුන්ගේ චිත්‍ර කලාව භාෂාවක් හැටියට තමයි භාවිතා වෙලා තියෙන්නේ. ඒකෙන් නිර්වාචිකව ඒගොල්ලෝ sannivedanaya කරන ලොකු දෙයක්. ඒගොල්ලෝ එකිනෙකා අතර විවිධ දේවල් sannivedanaya කරගන්න මේ චිත්‍ර කලාව භාවිතා කරලා තියෙනවා. චිත්‍රය, සංගීතය, නැටුම් වගේ සෞන්දර්යාත්මක දේවල් තමයි ගොඩ වෙලාවට භාෂාවන් හැටියට භාවිතා කරන්නේ. ඔන්න එතකොට ඒගොල්ලන්ට වැදගත් වුණා චිත්‍ර, සංගීතය, නැටුම් ඒ වගේ සෞන්දර්යාත්මක දේවල්. මොකද ඒගොල්ලෝගේ අදහස් ගොඩක් හොඳට ප්‍රකාශ කරන්න ඒගොල්ලන්ට පුළුවන්කමක් තිබුණා. අපි ඕගොල්ලෝ මේ වීඩියෝ මාලාවෙන් එක්කන් යනවා යුරෝපයේ තියෙන ගොඩක් වැදගත් ගුහා කීපයක්ම බලන්න. එතකොට ඔයගොල්ලන්ට යන්න පුළුවන් අපිත් එක්ක ප්‍රංශයට. ඒ වගේම ස්පාඤ්ඤයට. ඔයගොල්ලෝ දන්නවද? ඒ රටවල තියෙන ඉතාම වැදගත් ගුහා කීපයක්. ඇල්ටමීරා ගුහාව, ලැස්කෝ ගුහාව, නියොක්ස් ගුහාව, පොන්ඩු ගෝමි ගුහාව. ඒ ගුහා ගොඩක් ගුහා අපි ඔයගොල්ලොත් එක්ක බලන්න යනවා. මතක තියාගන්න ෂෝවේ ගුහාවක් බලන්න ඔයගොල්ලන්ට අපිත් එක්ක යන්න පුළුවන්. ඉතින් ඒ ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේ ගුහා වාසීන් ගැන පුංචි තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න තමයි අපි දැන් සූදානම් වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ හිතන්නේ මේ ගුහා වාසීන් ක්‍රිස්තු පූර්ව 40000 ඉඳලා තමයි මේ වගේ නිර්මාණ කරන්න පටන් අරන් තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා මේ වගේ නිර්මාණ කරන්නේ නැති. ඒ වුණාට අපිට හම්බ වෙච්ච ගොඩක් තැන්වල නිර්මාණ අපි ඈත අතීතයට ගණනය කරලා බලනකොට ඒවා ක්‍රිස්තු පූර්ව 40000 තරම් පැරණි බව තමයි මතවාදීව අහුණු කරගෙන තියෙන්නේ. ඔය ගුහා ක්‍රිස්තු පූර්ව 40000 ඉඳලා ක්‍රිස්තු පූර්ව 10000 තරම් කාල පරාසයක විහිදලා නිර්මාණය වෙච්චා. ලෝකේ පුරාම ගුහා නිර්මාණය වෙලා තියෙන්නේ ස්පාඤ්ඤ ඇල්ටමීරාව ඔයගොල්ලෝ දන්න විදියට ඒ වගේ ගුහා විතරක් නෙවෙයි. ඉන්දියාව, අප්‍රිකාව වගේ ගොඩ රටවල මේ වගේ ගුහා නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකාවේ ඒ වගේ ගුහා ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. මේ වරින් වර ඔයගොල්ලෝ ඒ වගේ ගුහා තියෙන තැන් වලට එක්ක යන්න සූදානම් ඉන්නේ. ඉතින් මේ කාලවකවානුව තුළ බිහිවෙච්ච මිනිස්සුන්ට අපි කියනවා හෝමෝ සේපියන් වර්ගයේ මානවයෝ කියලා. ඒ ඔයගොල්ලෝ දන්නවනේ මානව කොටස් කීපයකට බෙදෙනවා. ඉතින් මේ හෝමෝ සේපියන් වර්ගයේ මානවයෝ ගොඩක් බුද්ධිමත් ඒ වගේම ඒගොල්ලෝගේ අදහස් සංවේදනය ගොඩක් ප්‍රබලව තිබිච්ච මානව විශේෂයක්. ඉතින් ඒගොල්ලෝගේ තියෙන ගති ලක්ෂණත් අපි කතා කරන්න ඕගොල්ලොත් එක්ක සූදානම්ින් ඉන්නවා. ඔහොම බැලුවම මේ ගුහා වාසීන් මේ ගුහාව ඇතුලේ නිර්මාණ කරනවානේ. ඒ නිර්මාණය කරපු කාල සීමාවන් කොටස් ප්‍රධාන වශයෙන් තුනකට බෙදා ගන්න පුළුවන්. ඒ තමයි පැලියොලිතික්, නියොලිතික් සහ මොසොලිතික් කියන. මේක අපි සිංහල භාෂාවෙන් තේරෙන විදිහට කිව්වොත් පූර්ව ශිලා යුගය, පූර්ව ශිලා යුගය, ඒ වගේම මධ්‍ය ශිලා යුගය, ඒ වගේම අපර ශිලා යුගය කියනවා. ඉතින් මේ විදිහට තමයි අපි ශිලා යුගය බෙදා ගන්න වෙන්නේ. මේ ශිලා යුගයේ මිනිස්සු සාමාන්‍යයෙන් ඒගොල්ලෝගේ ගල්ලෙන් වල ඇතුලේ ඒ වගේම ගල්ලෙන් වල පිට එක විදියට මේ වගේ පුංචි නිර්මාණ ගොඩක් කරලා තියෙනවා. ඒ වගේම ගල්ලෙන් ඇතුලේ විතරක් නෙවෙයි සතුන්ගේ ඇට සැකිලි කෑලි වල, එතකොට පොඩි ගල් කෑලි වල ඒ වගේ ගොඩ නිර්මාණ කරලා තියෙනවා. මතක තියාගන්න ඒගොල්ලෝ දර කෑලි, ලී කෑලි වල වගේ ගොඩක් නිර්මාණ කරන්නේ නැති. හැබැයි ඉච්චර කාලයක් මේ නිර්මාණ පැවතුනේ නැති හින්දා අපිට මේ නිර්මාණවල සාධක හොයාගන්න දැනට නැහැ. ඉතින් ඒගොල්ලෝ නිර්මාණය කරපු ගොඩක් දේවල් දැනටම අපි සතුව තියෙන දේවල් වලින් අපි කතා කරමු ඒගොල්ලෝගේ නිර්මාණ ගැන.
අපි දැන් බලමු මේ වගේ නිර්මාණ මේ වගේ ගුහා ඇතුලේ ඒ වගේම එළියේ කරන්නේ නැත්තේ ඇයි කියලා. දැන් සමහර නිර්මාණ තියෙනවා ගොඩාක්ම අමාරු මේ වගේ තැන් වලට යන්න. ඇත්තටම පිළින් හිට ගන්න බැරි තැන් වල නිර්මාණ කරලා තියෙනවා. ඒ වගේම සිවිලින් වල ගල් පිටි වල ජීවිතේට කාටවත් බලන්න බැරි අපහසු තැන් වල පවා නිර්මාණ කරලා තියෙනවා. සමහර තත්ත්ව බොහොම එලිමහන් පරිසරවල නිර්මාණ කරලා තියෙනවා. ඉතින් මේ නිර්මාණ කරන්න ඒක විශේෂ තැනක් තිබිලා නැහැ. මේව බලන එක විචාරකයෝ කියනවා මේවා සමහර වෙලාවට ඒගොල්ලෝගේ අභිඥාන ක්‍රමයන් දක්වන්න නිර්මාණය කරන්න ඇති කියලා. ඒ කියන්නේ ආගමික විශ්වාස ඒ වගේ දේවල්. ඉතින් වුණා මේ නිර්මාණවල තියෙන අමුතු විශේෂ ලක්ෂණ ගොඩක්. ඒවා තමයි අපි ගොඩක් වෙලාවට අධ්‍යයනය කරන්න ඕන. සමහර වෙලාවට ඒගොල්ලෝ ආඩුවට කාන්සියට විවේකයේ ගත කරන්න හිතුනම මේ වගේ නිර්මාණ කරන්න ඇති නේද? තව සමහර වෙලාවට ඒගොල්ලෝ සමහර වෙලාවට යාගේ අදහස් අනිත් අයට දීර්ඝව සංනිවේදනය කරන්න මේ වගේ නිර්මාණ කරලා තියෙන්නේ නැති. ඉතින් අතන මේගොල්ලෝ මේ කලාවෙන් කැප වෙලා මේ වගේ නිර්මාණ කරා කියලා අපිට කියන්න බැරි කමක් නැහැ. ඉතින් කලාත්මක දේවල් කරන්නේ කලාවට ගොඩක් කැප වෙච්ච හින්දානේ. සමහර වෙලාවට මේගොල්ලෝ ඒගොල්ලෝගේ කලාත්මක ස්වභාවය පෙන්වන්නත් මේ වගේ නිර්මාණ කරන්නේ නැති. ඉතින් සමහර වෙලාවට ඔය සමහර විශ්වාස තියෙනවානේ භූතාත්ම ගැන එහෙම ගොඩක් වෙලාවට කියනවා මේ භූතාත්ම ගෙන්න ගන්න. ඒ වගේම භූතාත්ම සතුටු කරන්න. ඒ වගේම මේ භූතාත්ම පළවා හරින්න මේ වගේ චිත්‍ර අඳින්න නැති කියලා. දඩයන් සාර්ථක කරගන්න චිත්‍ර ඇඳ කියලා විශ්වාසයක් තියෙනවා. ඒගොල්ලෝගේ විශ්වාසයක් තිබුණා මේ වගේ චිත්‍ර නිර්මාණය කරාම ඒගොල්ලෝගේ දඩයන් මුලින් සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. නිකමට හිතන්නකෝ මේ වගේ චිත්‍රයක් ඇදලා ඒ වගේ චිත්‍රයක් හිතේ තියාගෙන ඉස්සරහට යනකොට මේ වගේ සතෙක් ඒගොල්ලන්ට හම්බුනොත් ඒගොල්ලන් දඩයන් ගොඩක් සාර්ථකයි නේද? ඒ වගේම ඒගොල්ලෝ විශ්වාස කරා ගොදුරු බොවීම මේ වගේ චිත්‍ර අඳිනකොට තව වැඩි වෙලා ගොඩාක් ගොදුරු බෝ වෙනවා කියන්නේ. ඒකත් හොඳ අවස්ථාවක් ඒගොල්ලන්ට චිත්‍ර අඳින්න. මේ චිත්‍ර ගත්තම මේ චිත්‍ර නිර්මාණය කරලා තියෙනවා සමහර වෙලාවට ලයින් ඩ්‍රොයින් හැටියට. ලයින් ඩ්‍රොයින් කියන්නේ රේඛා චිත්‍ර. ඒවා රේඛාවෙන් විතරයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒවා වර්ණ කරන්න, ඒ වගේ දේවල් කරන්න ඒගොල්ලෝ උත්සාහ කරන්නේ හැබැයි ඊට අමතරව අපිට වර්ණ චිත්‍ර ගොඩක් හම්බ වෙනවා. මේ ගුහා චිත්‍ර අතර වර්ණ චිත්‍ර හම්බ වෙනවා. ඒවා ගල් බිත්ති මත නිර්මාණය කරපු හොඳට පාලි කරපු වර්ණ චිත්‍ර. මීට අමතරව අමුතු විදිහේ නිර්මාණ වර්ගයක් තියෙන මේ ගල් බිත්තිය හොඳට සූරලා කටුකින් කොටලා මතු කර ගන්න චිත්‍ර. ඒවා ටිකක් උන්නත ස්වභාවයක් තියෙනවා. අපි ඒවට කියනවා එන්ග්‍රේවින් ක්‍රමයේ චිත්‍ර කියලා. ඊට අමතරව සමහර වෙලාවට දැන් අපේ අතපය වගේ දේවල් මේ ගල් බිත්තියේ තියලා මේවයි print out අරන් තියනවා වගේ වැඩක් කරලා තියෙනවා. දැන් ඔය සතුන් දඩයන් කරන්න ආවම ඒගොල්ලෝ මේ සතුන්ගේ ලේ ඒ වගේ දේවල් එකට එකතු වෙනවනේ. දැන් මේවා සතා හොඳට මේ මස් මාංශ සතා සූදානම් කරනකොට මේ අත්වල ලේ සලකුණු වදිනවා. ඉතින් මේ ලේ සලකුණු හොමුම ගිහින් ගල් බිත්තියේ මෙහෙම තියනවා. තියනවා ඒවයි පිටපත් ගන්නවා. මේ සමහර වෙලාවට මේ ලේ වගේ දේවල් කටට පුරවගෙන ගල් බිත්තිය ආරතිය මේක පිපින්න පුළුවන්. පිපිලා මේගොල්ලෝ නිර්මාණය කරගන්නවා මේ අතේ පයේ සලකුණු වගේ දේවල්. ඉතින් ඒවට අපි කියනවා hand print, foot print කියලා. ඉතින් ඒ වගේ චිත්‍රත් ගොඩක් වෙලාවට මේ වගේ නිර්මාණ ඇතුලේ හම්බ වෙනවා. ඉතින් මේ වගේ නිර්මාණ ඇතුලේ තියෙනවා ලස්සන චිත්‍ර. ඒව නිර්මාණය කරලා තියෙන්නේ කිරිමැටි, ඒ වගේම සත්වලේ, ඉතින් සතුන්ගේ තෙල් වර්ග, විවිධ ගල් වර්ග, පස් වර්ග ගොඩක් වෙලාවට එකට හොඳට මිශ්‍ර කරලා. ඒ වගේ මිශ්‍ර කරලා තමයි කළු ඊට පස්සේ දුමුරු, රතු, සුදු අලු වගේ පාට හදාගන්න. ඉතින් ඒ වගේ පාට හදාගෙන පුදුමාකාර විදිහේ ලස්සන චිත්‍ර ගොන්නක් නිර්මාණය කරලා තියෙනවා මේ අය. ඔයාලා දන්නවද මේ චිත්‍ර ඇතුලේ තියෙන නිර්මාණ, මේ චිත්‍ර ඇතුලේ හම්බ වෙන සතුන්ගේ නිර්මාණ මොන වගේද කියලා? ඔව් මේ චිත්‍ර ඇතුලේ ඉන්නවා බයිසන් ගවයෝ, පිණිමුණු, මුර්ගයෝ, ඒ වගේම මිනිස් රූප ගොඩාක් නිර්මාණය වෙලා තියෙනවා. ගොඩක් ආසයි ඔයගොල්ලෝ මැමත් කියන විශාල ඇත් වර්ගය දකින්න. ඉතින් මේ වගේ මැමත් වරුන්ගේ චිත්‍ර පවා මේ ගුහා අතර තියෙනවා. කොටින්ම කියනවා නම් විවිධ ජාතියේ සතුන් ඉන්නවා. වගේම මනුෂ්‍ය රූප තියෙනවා.
සත්ත්ව රූපයි මනුෂ්‍ය රූපයි ගත්තම ටිකක් වෙනස්. සත්ත්ව රූප ගොඩක් වෙලාවට ගොඩාක් ස්වාභාවික ඇඳලා තියෙනවා. මනුෂ්‍ය රූප ඇඳලා තියෙන ඉතාම සරල සංකේතාත්මක ක්‍රමයකට. ඒ වගේම සරල සංකේත ගොඩක් තියෙනවා මේ චිත්‍ර අතර. මොන විදියෙන්ද කියන හිතා ගන්නවත් නැහැ. හොඳයි. අපි චිත්‍ර ගැන ගොඩක් කතා කරා වැඩි. අපි දැන් යමු ගුහාවක් ගාවට. මම ඔයගොල්ලෝ එක යනවා ලස්සන චිත්‍ර තියෙන ගුහාවක් ගාවට. හොඳයි එහෙනම් අපි මේ ගුහා අපේ සියසින්ම දැකලා මේවා තියෙන නිර්මාණ සියසින්ම දැකලා ඒවා තියෙන වැදගත්කම් අපි කතා කරමු. එවනම් අපිත් එක්ක මේ ගුහා ගාවට යන්න දැන් සූදානම් වෙමු. අපි මුලින්ම යන්නේ ඇල්ටමිරා ගුහාව. මේ ඉන්නේ මොකද දන්නවද? මේ ඉන්නේ ස්පාඤ්ඤේ ඇල්ටමිරා ගුහාවක. ඔයගොල්ලෝ දැන් වෙන්නේ මේ අපේ ඇල්ටමිරා ගුහාවට ඇතුල් වෙන ස්ථාන. ඇතුල් වෙන ස්ථානේ මේ විදිහට ආරක්ෂිතව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඇල්ටමිරා ගුහාව මේ විදිහට ගියාට මේක ඇතුලේ පුදුමාකාර විදිහේ ලස්සන නිර්මාණ ගොඩක් තියෙනවා. මේ නිර්මාණ ඔක්කොම ක්‍රිස්තු පූර්ව 15000ක් තරම් ඈත අතීතයට දිව යන බව තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් මේක උතුරු ස්පාඤ්ඤය තමයි පිහිටලා තියෙන්නේ. ඔබට කවදා හරි උතුරු ස්පාඤ්ඤයට ආවොත් මේ ඇල්ටමිරා ගුහාව බලන්න අමතක කරන්න එපා. ඉතින් දැන් අපි බලමු ඇල්ටමිරා ගුහාව ඇතුළට ගිහින් මේකේ තියෙන විස්තර මොනවද කියලා. මේක ලොකු ගුහාවක්. ඒ වගේම මේකේ තියෙන පුදුමාකාර විදිහේ ගව රූප. ඉතින් මේ ගව රූප මෙච්චර තියෙන හින්දාම මේ ගුහාවට අපි කියනවා ගවයන්ගේ ගුහාව කියලා. අපි යමු ගුහාව බලන්න. ලස්සන චිත්‍ර ගොඩක් තියෙනවා. ඇත්තටම කියනවා නම් මේක ලොකු කලාකාරයක් වගේ. ගොඩාක් ලොකු කලාකාරයක තියෙන ගතිය මට දැනෙනවා මේ ගුහාව ඇතුළට ආවා. මේ ගුහාව ඇතුලේ තියෙන ගොඩක් රූප අතර වටිනාම කියන රූපයක් තමයි බයිසන් ගවරුව කියන්නේ. බයිසන් ගවරුව බැලුම් තැන නිර්මාණය කරලා තියෙන ගුහාව ඇතුළේ. මේ ගුහාව ඇතුළේ ගත්තම පුදුමාකාර විදිහේ නිර්මාණ ගොඩක් තියෙනවා කියලා දැන් ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේ මගේ පිටිපස්සෙන් තියෙන බිත්තිය වගේම මගේ දෙපස තියෙන බිත්ති වල චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ වගේම බලන්න මට ඉහළින් තියෙන වියන්තලේ ලස්සන චිත්‍ර ඇඳලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ ගල් බිත්ති කඩතොළුයි. මේ කඩතොළු ස්වභාවය ඒ විදිහටම තියාගෙන තමයි මේගොල්ලෝ චිත්‍ර ඇඳලා තියෙන්නේ. සමහර වෙලාවට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේක ඇතුලේ චිත්‍ර බලද්දී ගල් බිත්තියේ තියෙන කඩතොළු වල තියෙන නිරපු ගතිය සහ මුලින්ම ගවේගේ ඇඟට ඒ නිරපු ගතිය අරගෙන නිකන් ත්‍රිමාන ගවේක් නිර්මාණය කරන විදිහට හිතාගෙනම නිර්මාණය කරලා තියෙනවා. එහෙම ගොඩක් නිර්මාණ බලන්න පුළුවන් මේ වියන්තලයේ දිහා බලන්න. මේ වියන්තලයේ ගොඩක් නිර්මාණ සිද්ධ කරලා තියෙන්නේ ටිකක් උන්නත ස්වභාවයට මතුවෙච්ච ගල් රූප ගල් වල තියෙන මේ හැඩතලය භාවිතා කරගෙන තමයි සමහර වෙලාවට මේ ගව රූප නිර්මාණය කරලා තියෙන්නේ. ඕකට අපි මේ ගව රූප වල සමීප දර්ශනයක් කරන් පෙන්නන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ ගව රූප කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. බලන්න මේ ගව රූප වල තියෙන හැඩතල ගොඩක් හොඳට ගුහාවේ තියෙන හැඩයත් එක්ක ඒ ගල් බිත්තියේ තියෙන හැඩයත් එක්ක කලපලා තියෙන විදිය මේ දෙපස බිත්ති වල තියෙන ගොඩක් වෙලාවට බයිසන් ගව රූපම තමයි. බයිසන් ගව රූප ඇතරේ පිනින්ව රූප සමහර වෙලාවට අපිට මුව දිනක් කියලා හිතන්න පුළුවන් මුව රූපයක් දකින්න පුළුවන් වෙනවා. ඒ වගේ රූප අහම්බෙන් අපිට දකින්න පුළුවන් ගොඩක් සත්තු. මේ අපිට දකින්න හම්බ වෙන්නේ ඒ වගේ මුව දෙනක් දැක්වෙන රූපයක්. අපි මෙහෙම ඇවිදින් යනකොට ගව රූප අතරේ තිබුණ අශ්ව රූපයක්. අශ්ව රූපේ තාම ලස්සන තාත්විකව නිර්මාණය කරලා තියෙනවා.
ඉතින් ඒ අශරූපයට අපිට දැන් බලන්න පුළුවන්. මෙන්න මේක තමයි අශරූපේ නේද? කොහොමද බලන්න මේ අශ්වයාගේ දිගටි ස්වභාවය එහෙම හොඳ නිර්මාණය කරලා තියෙන විදිය නේද? අශ්වයාගේ ඇඟේ තියෙන මාංශ පේශි, එයාගේ කකුල් වැඩ කරන විදිය, එයාගේ කුර, එයාගේ බෙල්ලේ තියෙන දිගටිභාවය, ඒකේ හොම්බේ තියෙන දිගටිභාවය හොඳට නිර්මාණය කරලා තියෙනවා මේ රූපවල. මේ ගව රූප නිර්මාණය කරනකොට මේ ගව රූප වලට සුවිශේෂී වෙච්ච හැඩතල තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ගවයෝ නිකන් ඉන්නකොට විවේක ගන්නකොට läගලා ඉන්නෝ නේද? läගලා ඉන්නවා. සමහර කාලෙට මේ ගවයා තමන් läගලා ඉන්න ගමන් ඒ මොනවා හරි අනුභව කරන දේවල් මොනවාරි කනවා නේද? ඉතින් ඒ වගේ හැඩතල තියෙනවා. සමහර වෙලාවට මේ ගවයා ටිකක් තරහ යනවා. කේන්ති කියපු ගවයෝ. එතකොට දුවන ගවයෝ. එතකොට පණින ගවයෝ. තප්පුලන ගවයෝ. මේ වගේ ගවයන්ගේ විවිධ හැසිරීම් රටා. සතුන් නිකන් ඔහොම ඉන්නවට වඩා දැන් ගවයෙක් අඳින එක ලේසි. හැබැයි දුවන විදිය, දුවනකොට යාගේ මාංශ පේශි වල තියෙන වෙනස්කම් නේද? ඇඟේ ඇදෙන විදිය, එතකොට ඇඟේ ඇකිලෙන විදිය මේ දුවනකොට මේ චිත්‍ර අඳින්න ඒක තලන ස්වභාවයක් එක්ක චිත්‍ර අඳින්න ඕන. läගලා ඉන්න රූපයක් අඳිනවට වඩා දුවන රූපයක් අඳින්න අමාරුයි. මේ දුවන රූපයක් අඳිනවට වඩා ඉදිරියට පනින රූපයක් අඳින්න අමාරුයි. ඉතින් එහෙම බැලුවම විවිධ විදිහේ රූප නිර්මාණය කරන්න මේ චිත්‍ර ශිල්පීන් පෙළඹිලා තියෙනවා. ඒක විශේෂත්වයක්. ඈත අතීතයේ මිනිස්සුන්ට මේ වගේ නිරීක්ෂණ ශක්තියක් තිබුණයි කියන එක අපිට ගොඩක් වැදගත් සංකල්පයක්. නිරීක්ෂණය කරලා ඒ නිරීක්ෂණය තමන්ගේ මනස ඇතුලේ රඳවගෙන ඒක ඊටම නිර්මාණාත්මකව තමන්ගේ තෙලිතුරට ගන්නවා කියන එක මෙතනදී සිද්ධ කරලා තියෙනවා. ඉතින් බලන්නකො මේ ගව රූප දිහා. මම දැන් උගලට පෙන්නන ගව රූප වල රේඛාව ගොඩක් හදට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ රේඛාවෙන් මේ ගව රූප වල සමහර තැන් හදට මතු කරලා තියෙන්නේ නැහැ. සමහර වෙලාවට ගවයේ මූණ, කොඹ, ඒ වගේම අන් දෙක ගොඩක් අලු පාටින් දක්වලා තියෙනවා. ඒ වගේම එයාගේ කුර, එයාගේ කකුල් වල හැඩතල පවා හොඳින් නිර්මාණය කරලා වෙනම අලු රේඛා වලින් දක්වලා තිබීම සුවිශේෂත්වයක්. ගොඩක් වෙලාවට මේ කුර, එතකොට මේ අන් වගේ දේවල් රේඛාවෙන් දැක්ුවේ ඇයි කියලා අපිට දෙපාරක් හිතන්න වෙනවා. බලන්න මේ ගව රූප දිහා. නිර්මාණය කරනකොට රතු වර්ණය ප්‍රධාන කරගෙන තමයි රූප ඇදලා තියෙන්නේ. ඉතින් රතු වර්ණයට ගොඩක් සමීප රූප නේද? තැන්පිලි, රතු, දුම්බුරු, වගේම කළු පාට, සුදු පාටත් අතිරේක වශයෙන් භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ රේඛා, ඒ වගේ වර්ණ, ඒ වගේ හැඩතල තමයි මේවා ගොඩක් වෙලාවට එකතු කරගෙන තියෙන්නේ. මෙතන නේද? මෙතන ටිකක් පහළ ඉඳන් තමයි මම මේ ගල්වැටේට අත තියලා බැලුවේ. දැන් මේ මෙහෙම බැලුවම ගොඩක් වෙලාවට මේ ලෙන් වල එක සැරේට මේ විදිහට ඇතුලේ ඇවිදින්න සමහර තැන්වල අමාරුයි. ඉතින් ඒගොල්ලෝ ටිකක් අසීරුවෙන් තමයි මේ වගේ තැන්වල ඇවිල්ලා තියෙන්නේ නේද? ඇවිදලා තියෙන්නේ. මේ වගේ තැනකට ආවම ගොඩක් වෙලා මෙතන ඉන්න හිතනවා නේද? කොහොම වුණත් මෙතන ඉන්න ඉතුනට එතන ගොඩක් වෙලාවට ඉන්න බෑ. අපි තව දුරටත් ඇවිදලා යන්න ඕන මේ ගුහාව ඇතුලේ තියෙන නිර්මාණ ගොඩක් බලන්න. මේ ගුහාවේ නිර්මාණ බල යනකොට මට පොඩි කතාන්දරයක් මතක් වුණා. ඔයගොල්ලෝ හිතන්නේ මේ ගුහා පද්ධතිය ගොඩක් වෙලාවට කාලයාගේ ඇවෑමෙන් කැලේට වැහිලා තියෙනවා. ඔව් කැලෙන් වැහිලා තියෙනවා. ඉතින් මේ ස්පාඤ්ඤේ හිටපු තාත්තා කෙනෙකුයි දුවෙකුයි ටිකක් මෑත කාලේ, ඒ කියන්නේ මට මතකයේ හැටියට 1880 විතර මේ තාත්තයි දුවයි එනවා මේ කැලේ මැද එක දේවල් නිරීක්ෂණය කරගෙන. ගොඩක් වෙලාවට දඩයන් ගැන, එතකොට මේ කැලේ තියෙන දේවල් ගැන, සතුන් ගැන ගොඩක් නිරීක්ෂණය කර එනකොට මේ දුවා දැකලා තියෙනවා මේ හදිසියෙම මේ සතෙක් මේ ගුහාවට ඇතුල් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒ සතාගේ පිටිපස්සෙන් ලුහු බඳින සිරිතක් තිබිලා තියෙනවා මේ කොච්චි දරුවෝ දැරියගේ. ඉතින් එයා හිමින් ගිහිල්ලා තියෙනවා මේ සතාගේ පිටිපස්ස. අනවර ගුහාවට ඇතුල් වෙනකොට මේ ගුහාව එකසැර කරුවරයිනේ. කරුවරයි ටිකක් වෙලා ගියාම තමයි පේන්න ගන්න. එතකොට තමයි අපේ ඇහැ මේ ගුහාව ඇතුලේ තියෙන අඳුරට හුරු වෙන්නේ. ඇහැ පේන්න ගත්ත ගමන් එකසැර මේ දුරු බය වෙලා තියෙනවා.
සර බය වෙලා කෑ ගහලා තියෙනවා තාත්තේ එන්න මේ ගුහාවේ හරක් ගොඩක් ඉන්නවා කියන්නේ. ඉතින් සැරේට ස්පාඤ්ඤ භාෂාවෙන් ඒක කියන්නේ නැත්නම් ටිකක් එයා ටිකස්සිලා වගේ කොහොමද ඒකේ අර්ථය ගත්තම තාත්තට අයියෙන් කියලා තියෙනවා හරක් එන්න. ඒගොල්ලෝ ඒක සැරේට මේ හරක්ට බය වෙනවනේ. ඒ තරම් භයානක සතුන් විශේෂයක් තමයි මේ බයිසන් ගවයෝ කියන්නේ. බයිසන් ගවයෝ ගොඩක් ශක්තිමත්. ඒගොල්ලෝගේ ශරීරයේ ඉදිරි කොටස් ගොඩක් ලොකුයි. ඒ වගේ ලොකු ශක්තියක් තියෙන සතුන් තමයි බයිසන් ගවයෝ කියන්නේ. ඒගොල්ලෝගේ තමයි මේ ගුහාව ගොඩක් වෙලා පිරලා ඉතිරලා ගිහින් තියෙන්නේ. මේ දැරිය මේ ගුහාව හොයාගත්තයින් පස්සේ තමයි මේ තාත්තා මේ ගුහාවේ තියෙන වැදගත් ලක්ෂණ ගොඩක් දකින්නේ. ඊට පස්සේ තමයි මුළු ලෝකයේම මේ ගුහාව වෙතට යොමු වෙන්නේ. ඉතින් මුළු ලෝකෙටම ඉස්ලාම් මේ ගුහාව අනාවරණය කරන්න මේ පුංචි දැරියටයි තාත්තටයි පුළුවන් වුණා. ඔය තාත්තයි දුයි හොයාගත්ත මේ ගුහාව ඊට පස්සේ පත්තරවල සංග්‍රහවල වැටෙන්න පටන් ගන්නකොට ලෝකෙ ඉන්න ගොඩාක් අය, ගොඩාක් විවේචකයෝ, ගොඩාක් විචාරකයෝ, ගොඩාක් කලාශිල්පී, දේශ ගවේෂකයෝ මේ ගුහා පද්ධතිය බලන්න ආවා. ඒගොල්ලෝ බලන්නේ නේද තමයි මේ ගුහාවේ තියෙන වටිනාකම් දවසින් දවස හොයාගන්න පුළුවන් වුණේ. ඔන්න ඕගොල්ලෝ අද එකන් ආවේ ස්පාඤ්ඤේ, උතුරු ස්පාඤ්ඤේ ඇල්ටමීරා ගුහාවට. ඇල්ටමීරා ගුහාවේ තියෙන ලස්සන සිතුවම් ඕගොල්ලෝ දැක්කනේ. ඒ නිර්මාණ විවිධ විදිහට රස වින්දනේ. ඒ නිර්මාණවල තියෙන ගොඩාක් වැදගත් ලක්ෂණ ඕගොල්ලෝගේ හිතේ තියාගන්න. මොකද කලාකාරය වශයෙන් ඕගොල්ලෝ ගොඩාක් වෙලාවට වැදගත් වෙනවා. මේවා ඔයගොල්ලෝගේ ඉතිහාස කතා වලට ඒ වගේම ඔයගොල්ලෝගේ සෞන්දර්යාත්මක ඥානය වැඩි කරගන්න ඈත අතීතයේ මිනිසුන්ගේ තිබුණු සෞන්දර්යාත්මක ඥානය කොච්චරදයි කියලා හිතලා බලන්න ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි ඊළඟ ගුහාවෙන් හම්බ වෙන්න අද සමුගන්න තමයි හදන්නේ. එවනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. මතකතුව ඉන්න ඉතාම ඉක්මනට ඔයගොල්ලොත් එක්ක ඊළඟ ගුහාවෙන් හම්බ වෙනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා.